ලෙබනන්හි කිහිරිගස් අතරේ මොරගසන්නාගේ හඬ. අපි බැලුවා දෙවියන් වහන්සේගේ පුස්තකාලය. දෙවියන් වහන්සේගේ පුස්තකාලය දෙවියන් වහන්සේ හැමෝටම දීලා තියෙනවා. එක සැරයක් මට මතකයි කුවේට්වලදී එක සමිතියකට මම සහභාගී වුණා. ඔවුන්ගේ ප්‍රධානම සේවාව තමයි ලංකාවේ දුප්පත් පාසල් වලට පුස්තකාලයක් ලබා දීම. ඒ නිසා ඔවුන් පාසල් වලට ගිහිල්ලා බලලා විදුහල්පතිවරුන් එක කතා කරලා ඒ විදුහල්පතිතුමාගෙන් ස්ථානයක් කාමරයක් ඉල්ලලා ඒ කාමරය ලස්සනට හදලා රාක්ක හදලා ඔවුන් ළමයිගේ ප්‍රයෝජන වෙනුවෙන් පුස්තකාලයක් පරිත්‍යාග කරනවා. විශාල පොත්වගයක් පරිත්‍යාග කරනවා. ළමුන්ගේ අධ්‍යාපනයට ප්‍රයෝජනවත් වෙන්න. අනර්ගයි නේද? වටිනවා නේද? පුස්තකාලය හරි වටිනවා. අපි බයිබල් විද්‍යාලයේ ඉද්දි බොහෝ කාල වේලාවක් ගත කරන්න වුණා පුස්තකාලය ඇතුලේ. හේතුව ඇසයින්මන්ට් තියෙනවා. මේ සතියන්තේ සමහරලාට දෙනවා යම් ඇසයින්මන්ට් එකක් කරන්න. කොළ 25ක්, half sheet 25ක ඇසයින්මන්ට් එකක්. දැන් හිතලා බලන්න. දැන් මේක ලියන්න එපා. දැන් මේක ලියන්න කරුණු හොයන්න එපා. ඒ කරුණු හොයන්න පොත් පෙරලන්න එපා. ඒ නිසා පොත් පෙරලා පොත් හොය ඒවා කියෝ අපිට තිබෙන ඇසයින්මන්ට් කරන්න. බයිබල් ඉගෙන ගන්න නිසා. බයිබල් විද්‍යාලයේදී. ඉතින් රෑ එළි වෙනතුරු සමහරලාට පුස්තකාලයේ කල් ගෙවන්න වෙනවා. හේතුව ඇසයින්මන්ට් එක වෙලාවට දුන්නේ නැත්නම් විභාගේ ෆේල් වෙනවා. විභාගේ ෆේල් වුණොත් ප්‍රශ්නයක් තිබෙනවා. අවම ලකුණු 60ක් ගන්න තිබෙනවා. නැත්නම් විභාගය ෆේල්. එහෙම නොවුනොත් අපිට සහතිකය ලබන්න බැරි වෙනවා බයිබල් විද්‍යාලයේ. ඒ නිසා මහන්සි වෙලා කරන්න වෙනවා. සමහර විට එපා වෙනවා. හේතුව එච්චර ලෝඩ් එකක්. පුස්තකාලය වැදගත් කාරණයක්. මතක තියාගන්න. ඔබ බයිබල් විද්‍යාලයේ පුස්තකාලයේ හිටියේ නැතත් මතක තියාගන්න දෙවියන් වහන්සේ කුඩා පුස්තකාලයක් ඔබට දීලා තිබෙනවා. ඒ තමයි මොකද්ද? ඔබ අතේ තිබෙන බයිබලය. ඒ පුස්තකාලයේ පොත් කීයක් තියෙනවද? පොත් 66ක් තියෙනවා. මෙන්න ඔබට තියෙන පුස්තකාලය. දැන් මේ පුස්තකාලයම එක පොතකට ඔබට දීලා තියෙන්නේ. පොත් 66ම එකක් ඇතුලේ. ඔබේ පුස්තකාලයෙන් ඔබ පොත් අරන් කියවනවද දවස්පතා? ආමෙන්. ඔබේ පුස්තකාලේ තියෙන ඔක්කොම පොත් කියවලා ඉවරයක් තින්නව නේද? ඊට පස්සේ ආයෙත් පටන් ගන්නව නේද පුස්තකාලයෙන් ආයෙත් ඒකම කියවන්න පටන් ගන්නව නේද? දැන් අසර ප්‍රශංසා වේවා. ඔබ ඒ ගැන උනන්දුවෙන් සිටිනවා. ඊටා විශේෂ විදිහක් උන්වහන්සේ සැලසුම් කරා මේ පුස්තකාලය හදන්නට. අපි ගිය සතිය බැලුවා පරණ ගිවිසුමේ කාරණා නිමවනතුරු අපි බැලුවා මේ පුස්තකාලය සම්බන්ධව. අපි දැක්කා රචනා කිරීමට මිනිසෙන් 42 දෙනෙක් පමණ ඇතුළත් වෙනවා. කර්තෘත්වයට ස්වාමින් වහන්සේ පාවිච්චි කරලා තිබෙනවා. යේසුස් වහන්සේ පොළවට එන්න වසර 1400ක කාලයකට කලින් ඒක ලියවෙන්න පටන් ගත්තා. යේසුස් වහන්සේගේ මරණයට පසුව නැත්නම් ක්‍රිස්තු වර්ෂ 65 පමණදී ඒක ලියවි නිම වුණා. ඒ කියන්නේ වර්ෂ 1500ක විතර කාලයක් ගත වුණා මේ පුස්තකාලයේ වැඩ ඉවර වෙන්න. ඔබ අතේ තියෙන පුස්තකාලයේ වැඩ ඉවර වෙන්න වසර 1500ක් පමණ ගත වුණා. ඇයි දන්නේ නැද වෙනස්සේ එපමණ දෙයක් ඒ විදියට කළේ? මේ ඔබේ පුස්තකාලය අපි බැලුවා මේ කාරණා ගිය සතියේ. මෝසෙස් ස්වාමීන් වහන්සේ දස පනතක් දසයක් සමගින් ගල්ලෑලි දෙකක් දුන්නා කන්දේදී. ඒක තමයි ඔහු ලබපු පළවෙනි ලියවිලි. එතනින් පස්සේ මෝසෙස් ස්වාමීන් වහන්සේ අනාවරණය කරන්න පටන් ගත්ත අනාදිය වෙච්ච දේවල් ඉඳලා ඔහු ඉන්න ස්ථානය වෙනකන් වෙච්ච දේ. ඔහු ඒවා ලියන්න පටන් ගත්තා. ඒ නිසා පළමු පොත් 5 මෝසෙස් විසින් රචනා කරා උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව. මෙන්න මේ පොත් 5. ඔහු සිටියේ ක්‍රිස්තු පූර්ව 1400 කියන කාලයේදී. බයිබලයේ රචනා කළ ලේඛකීන් 40 දෙනා නොයෙකුත් පසුබිම් වල සිටියා. ඔවුන් එඬේරුන්ව සිටියා, රජවරුන්ව සිටියා, මසුන් මරන්නන්, වෛද්‍යවරුන්, බදු එකතු කරන්නන්, සාමාන්‍ය වැසියන්, පූජකවරුන්, අනාගත වක්තෘවරුන් ඒ අතර සිටියා. ඔවුන් විවිධ පළාත් වලින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කැඳෙව්වා. පොත් 66යි
විවිධ කතෘවරුන් 40යි. කාල පරිච්ඡේදය 1500යි. සිද්ධීන් දසදහසකට වඩා සම්බන්ධ වෙනවා. නමුත් එක කතන්දරයක් ඒ තුල ගැබ් වෙලා තිබෙනවා. මුළු ලියවිල්ල තුල එක කතන්දරයක් ගැබ් වෙලා තියෙනවා. තේමාවන් එකකට එකක වෙනවා. ભેද රහිතයි. එක්කෙනෙකුට එක්කෙනෙක් දැකලා නැහැ. ඔවුන් විවිධ පළාත්වල සිටියේ. නමුත් එකම දෙයක් ගැන කතා කරනවා. එක කාරණයක්. ඒ නිසා අපි දකිනවා මේක සුද්ධාත්මයන් වහන්සේ විසින් දුන්නු ලියවිල්ලයි. නැත්තම් කොහොමද එක කාරණයක් ගැන මෙච්චර විවිධත්වයක් තිබෙන පරිසරයක ලියවෙන්නේ දුනේ? තේරුණාද? සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් දුන්නු ලියවිල්ල. ඒ නිසා අපි දන්නවා මේක දෙවියන් වහන්සේගේ වචනයයි. පේත්‍ර 2 පේත්‍ර පුසේ 1:21 තියෙනවා මක් නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නමුත් මනුෂ්‍යෝ සුද්ධාත්මයන් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය කියලා එසානේ කතා කරනවා. අපි පසුගිය සතියේ කරපු දේවල් මේ. පොත් 66යි. පොත් 39කින් යේසුස් වහන්සේට ප්‍රථමයෙන් ලියවුණා. ඒ තමයි පරණ ගිවිසුම. ඔබ අතේ තිබෙන බයිබලයේ කොටස් දෙකකට බෙදෙනවා ඔබ දන්නවා. පරණ ගිවිසුම, අලුත් ගිවිසුම. පරණ ගිවිසුමේ පොත් 39ක් තියෙනවා. ඒ 39 යේසුස් වහන්සේ පොළොවට එන්න අවුරුදු 400කට කලින් ඒ පොත් 39ම ලියා නිම වුණා. අවසාන ඉලක්කය උනේ මොකද්ද? පැමිණෙන්න ඉන්න ගැලුම්කාරයා. මේ ලියවිලිවල පරමාර්ථය අන්න ඒකයි. අපිට ඒක ලියවිල්ලේ වචනයෙන්ම අපිට පෙන්눔 කරා. අලුත් ජීවිසම ඊළඟට පටන් ගත්තා. පොත් 66යි ඉන් ඉතිරි 27 යේසුස් වහන්සේගේ මරණයට පසු ලියවුණේ. ඒකට අපි සඳහන් කරනවා අලුත් ජීවිසම කියලා. දැන් අපි එන්න යනවා අලුත් ජීවිසමට. ඔබේ පුස්තකාලය ගන්න අතට. කාටද පුස්තකාලයක් තියෙන්නේ? කාටද පුස්තකාලයක් නැත්තේ? මම දැක්ක පුස්තකාල අතන පිටිපස්සේ තියෙනවා විකුණන්න දාලා. ඒ නිසා ඔබට පුළුවන් පුස්තකාලයක් මිලදී ගන්න. පුංචි මුදලක් වියදම් කරලා දෙවියන් වහන්සේගේ පුස්තකාලය ගන්න. ඒක ඔබ වියදම් කරන මුදලට වඩා දසදහස් ගුණයෙන් වටිනවා. අලුත් ජීවිසම. අලුත් ජීවිසමට එමු අපි දැන්. දෙවියන් වහන්සේගේ පුස්තකාලයේ කොටස් දෙකක් තිබෙනවා. සෙක්ෂන්ස් දෙකක් තියෙනවා. එකකට අපි කිව්වා පරණ ගිවිසුම පොත් 39ක් තිබුණා ඒකේ. ඒ පුස්තකාලයේ දෙවෙනි කොටස තමයි අලුත් ගිවිසුම. අලුත් ගිවිසුමේ තියෙනවා පොත් 27ක් තිබෙනවා. ඒ පොත් 27 අපි පොඩ්ඩක් විග්‍රහ කරමු දැන්. මොනවද මේ පොත් 27? මේ පොත් 27ම ලියවුණේ යේසුස් වහන්සේට පසුවයි. මේ පොත් 26 ගැන අපි දැන් සැලකිලිමත් 27 ගැන දැන් අපි සැලකිලිමත් වෙමු. ඉගෙන ගමු දැන් බයිබලයේ ඔබ අතේ තිබෙන පොත ගැන. නැත්තම් ඔබ අතේ ලොකු පොතක් තියෙනවා. හැමදාම උදේට කොහෙන් හරි පෙරලලා චූටි කැල්ලක් කියවනවා. ඒක කියවලා සන්තෝෂ වෙනවා. දුක හිතෙන දෙයක් පෙරළුනොත් ආයෙත් ඒක මට නෙමෙයි කියලා වෙන තැනකින් කියවනවා. සන්තෝෂ වෙන්න තැනක් හම්බ වෙනකන් කියවනවා. ඒකද ඔබ ඔබේ පොතෙන් ගන්න ප්‍රයෝජනය? නෑ. පුස්තකාලය විශේෂ කාරණාවලට පාවිච්චි කරන දෙයක්. විශේෂයෙන්ම මට ඉගෙන ගන්න පුළුවන් පුස්තකාලය පාවිච්චි කරලා. ඒ වගේම බොහෝ දේවල් තියෙනවා මේ පුස්තකාලේ. ඔබට කෑමක් හදන්න වෙනවා. සහෝදරියනි කෑමක් හදන්න වෙනවා. කෑමක නම මතක් කරන්න. මොකක් හරි බිරියානියක් හදන්න තිබෙනවා. පාකිස්තානයේ හදන බිරියානියක්. ඔබට යන්න පුළුවන් පුස්තකාලයකට. ගිහිල්ලා ඒකේ තියෙනවා කෑම සම්බන්ධව පොත් තිබෙන පළාතක් තිබෙනවා. ඒකට ගිහිල්ලා ඔබ හොයනවා බිරියානි රෙසිපිය තියෙන පොතක්. දැන් පුස්තකාලේ කරකි ඉන්න ඕනේ නැහැ. ඉන්ටර්නෙට් එකේ YouTube එක ගහපු හැටි අපේ අම්මා ඉන්නවා එකේ. තව කවුද ඉන්නේ? අපේ අම්මට නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එනවා මම. තව අය ඉන්නවද? මුළු තැන්ගේ ඒ නිසා පුස්තකාලේ යන්න ඕනේ නෑ දැන් ඔබට. නමුත් පුස්තකාලයේ අර්ථය අපිට යම් කාරණයක් ගැන සොයා ගන්න ඕන වුණාම බයිබල් විද්‍යාලයේ අපිට යම් මාතෘකාවක් ගැන රචනයක් ලියන්න වුණාම නැත්නම් අසයින්මන්ට් එකක් කරන්න වුණාම අපි ගිහිල්ලා ඒ අදාළ පොත සොයා ගන්න තිබෙනවා. ඒ අදාළ පොත සොයා ගන්න අපිට තියෙනවා කෝඩ් එකක්. අංක ක්‍රමයක්. ඒ කාලේ පාවිච්චි වුණා ඩියුඩෙසිමා කියලා කෝඩ් එකක්. ඒකේ අංක ක්‍රමයක් තියෙනවා. එක එක අංශවලට අයිති පොත්වලට අංක කරන ක්‍රමයක් තිබෙනවා. ඒක ජාත්‍යන්තර පාවිච්චි වෙන ක්‍රමයක්. ඒ ක්‍රමයට ගියාම අපිට පුළුවන් පොත් රාක්කය ගිහිල්ලා සමහර ලයිබ්‍රරි වලට ගියාම නම් පොත් රාක්ක 10ක් තියෙනවා නම් 10ම පෙරලා හොයන්න ඕන. නමුත් අර ක්‍රමයට ගියාම අපිට පුළුවන් හරියටම රාක්කය හොයාගෙන හරියටම අංක දිගේ අත තියාගෙන ගිහිල්ලා හරියටම පොත ගන්න. අපේ මාතෘකාවට අදාළ පොත. අපි ඒ වගේ අපගේ අවශ්‍යතාවයන් වලදී අපි ඒවා පාවිච්චි කරනවා.
ඒ වගේම අපිට ඒකෙන් දැනුම ලබනවා. අපේ ජීවිත වර්ධනය කරගන්න බොහෝ දේවල් අපි ඒ වලින් ඉගෙන ගන්නවා. ඔබ අතේ තිබෙන පුස්තකාලය මම කියන්නේ ඒක ආලේපලත් පුස්තකාලයක්. සුද්ධාත්මයන් වහන්සේගේ පුස්තකාලය. ඒකේ සුද්ධාත්මයන් වහන්සේ තමයි ලයිබ්‍රේරියන් ඉන්නේ. අපේ ඉන්න පුස්තකාලවල කවුරු හරි ඉන්නව නේද ලයිබ්‍රේරියන්? පුස්තකාලාධිපතිනිය. පුස්තකාලාධිපතිනිය මතක තියාගන්න සුද්ධාත්මයන් වහන්සේ. ඔබ පුස්තකාලාධිපතිනිය ළඟට කියලා කිව්වා මට මේ වගේ එකක් කාරණයක් ඕන කියපුවාම ඒ පුස්තකාලාධිපතිනිය දන්නවා හරියටම ඔබට ඕන පොත මොකක්ද කියලා. ඒ වගේ සුද්ධාත්මයන් වහන්සේට කියපුවම සුද්ධාත්මෙනි මේ වෙලාවේ මට මොකක්ද අවශ්‍ය කියලා සුද්ධාත්මයන් වහන්සේ හරියටම පොත පෙරලලා හරියටම උන්වහන්සේ කියනවා මෙන්න වචනය. උන්වහන්සේ පෙන්නනවා. ඔබට තේරෙනවද ඔබේ බයිබලයේ වැදගත්කම? සුද්ධාත්මයන් වහන්සේත් එක්ක සංවේදීව ඔබේ බයිබලයට අත තියන්න. එතකොට සුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්නනවා. ඒ වගේම බයිබලය දැනගන්න, එහි තිබෙන හැම දෙයක්ම දැනගන්න ඔබට තියෙන කුඩා පුස්තකාලයක්, විශාල පුස්තකාලයක් නොවේ. පළමු පොත් 4ට එමු අපි දැන්. පළමු පොත් 4 යේසුස් වහන්සේගේ ජීවිත කතාව සඳහන් පොත් 4යි. නවගියුස්මේ සුභාරංචි පොත් 4. ගොස්පල් කියන වචනේ ඇවිල්ලා තියෙනවා ග්‍රීක භාෂාවෙන්. ඒකේ තේරුම සුබ පණිවිඩයයි. පළවෙනි පොත් 4 යේසුස් වහන්සේගේ ජීවිත කතාව අඩංගු කරපු පොත් 4ක්. මොනවද පොත් 4? මතෙව්, මාක්, ලූක්, යොහන්. බණ්ඩ බයිබලයේ පෙරලා අලුත්ගිස්මේ පොත් 4 තියනවද කියලා? ෂුවර් නේද? රයිට්. මතෙව්, මාක්, ලූක්, යොහන්. මේ අතරින් 3 දෙනෙක් මතෙව්, මාක් සහ යොහන් යේසුස් වහන්සේව ඇහින් දැකලා තිබෙන අය, යේසුස් වහන්සේ සමග ගනුදෙනු කරලා තිබෙන අය. ඒ අතරින් දෙන්නෙක් ගෝලයෝ. මාක් ඇරෙන්න. යොහන් මාක් ඇරෙන්න. අනිත් දෙන්න ගෝලයන්. යොහන් මාකුත් යේසුස් වහන්සේව දැකලා තියෙනවා, හොඳටම දැකලා තියෙනවා. හොඳට ඇසුරු කරලා තියෙනවා. මොකද යොහන් මාගේ ගේ තිබුණේ ගෙත්සමනි යොයනට යාබදවයි. ගෙත්සමනි යොයන යේසුස් වහන්සේව අල්ලද්දී සලුව අතෑරලා දාලා නිර්වස්ත්‍රව දිව්වේ යොහන් මාක් තමයි. පාවුල්තුමාගේ සේවයේදී පළවෙනි මිෂනාරි ගමනේදී පාවුල්තුමත් එක්ක වැඩ කරන්න බැරුව ආයෙත් හැරිලා ගියේ ඒ යොහන් මාක් තමයි. එයා යේසුස් වහන්සේව දැකලා තියෙනවා. ලූක් යේසුස් වහන්සේව දැකලා තියෙනවා කියලා අපිට කිසිම රෙකෝඩ් එකක් නැහැ. නමුත් ලූක් යේසුස් වහන්සේ සමග සිටපු හැමෝම ආශ්‍රය කරපු කෙනෙක්. සහ ලූක් කියන්නේ හොඳ ලේඛකයෙක්. ලේඛකයෙක් කියපුවාම මේ ලෝකේ මට්ටමිනුත් ඔහු උගත් මිනිසෙක්. මොකද ඔහු වෛද්‍යවරයෙක්. ස්වාමීන් වහන්සේ ඔහුව පාවිච්චි කරා එක සුභාරංචියක් ලියවීම සඳහා. මතෙව්, මාක්, ලූක්, යොහන්. අපි යමු කාරණාවලට තව. මෙන්න ඒ සුභාරංචි පොත් 4. මතෙව්, මාක්, ලූක්, යොහන්. නවගිවිසුමේ පළවෙනි පොත්. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ඒවා ඔප්පු කරනවා. දෙවියන් වහන්සේගේ ආලේපලත් තැනන් වහන්සේයි අනාවැකි තුලින් සඳහන් කරුවේ මුන් වහන්සේ ගැනයි කියන එක අනාගත වාක්‍ය සනාථ කරනවා. මතෙව්, මාක්, ලූක්, යොහන්. ජීවිතය සහ මරණය තුළ අනාගත වැකි සම්පූර්ණ වෙච්ච හැටි උන්වහන්සේගේ මුළු ජීවිත කාලයේදී අර පරණ ගිවිසුමේ තිබිච්ච සියලුම අනාගත වක්තෘවරුන් දුණු අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන හැටි ඔවුන් නිසි ලෙස සඳහන් කරනවා. ඒ හින්දා තමයි සුභාරංචි පොත් 4ම වැදගත් වෙන්නේ. මොකද සමහර අය නොදකපු දේවල් සමහර අය දැක්කා. හිතලා බලන්න ඔයගොල්ලෝ 4 දෙනා ලියනවා හරුත් ගැන. ඒතර ස්ටෙෆාන් දන්නවා හරුත්ගේ ජීවිතයේ සමහර දේවල්. සෙෆ්‍රාන් හරුත් දිහා බලන් ඉඳලා ලියනවා හරුත්ගේ ජීවිත කතාව. ඊට පස්සේ සුසිලා හරුත්ව දන්නවා. ඔව් පොඩි කාලේ ඉඳලා දන්නවා. දැන් එයාත් දන්නවා යම් කතන්දරයක්. එයාත් ලියනවා හරුත් ගැන. තවත් දන්න කෙනෙක් බ්‍රදර් ලාල්. බ්‍රදර් ලාල් හිතන හරුත් එයාගේ කෝණය දිහා බලලා එයාත් ලියනවා හරුත් ගැන. තේරුණාද? ඊට පස්සේ මිරේලි නංගි ලියනවා මමත් ලියන්න ඕන හරුත් ගැන ලියුමක්. ලියනවා හරුත්ගේ ජීවිතය කොහොමද කියලා. හොඳම ඒවා ලබා ගන්න ඕන නම් නංගිගේ පොත කියවන්න. ඒ වගේ යේසුස් වහන්සේගේ ජීවිත කතාව 4 දෙනෙක් විසින් ලිව්වා. ඒවා තුල විවිධ කෝණ 4කින් ඔවුන් යේසුස් වහන්සේගේ ජීවිතය ලියපු නිසා යේසුස් වහන්සේගේ ජීවිතය හොඳාකාර පින්තූරයක් ලබන්නට අපිට මේ පොත් 4ෙන් පුළුවන්කම තිබෙනවා. ඔබට තේරුණාද පොත් 4ක්ම ඇතුල් කිරීමේ තේරුම? ඇයි මේ යේසුස් වහන්සේගේ එකම ජීවිත කතාව පොත් 4ක් ඇතුල් කරේ? ඔබට තේරෙනවද ඒකේ තේරුම? ඔව්. ඊට වඩා තවත් තේරුම් තිබෙනවා ඒකට. නමුත් ඔබට අවශ්‍ය ප්‍රමාණය විතරක් මම ඔබට කතා කරන්නේ. සුභාරංචි පොත් මතෙව්, මාක්, ලූක්, යොහන්. ඒක යේසුස් වහන්සේගේ පැමිණීමේ අරමුණ සඳහන් කරනවා. උන්වහන්සේගේ නිර්දෝෂ ජීවිතය සහ සේවය පැහැදිලි කරනවා. උන්වහන්සේ විසින් කරන ලද ඉගැන්වීම් සඳහන් කරනවා.
තමන් වහන්සේ දේව පුත්‍රයාණන් බව සාක්ෂි පෙන්නනවා. තමන්ගේම සෙනග විසින් මරණු ලැබීමෙහි තේරුම ඒකෙන් පැහැදිලි කරනවා. මේ සුභාරංචි ගැනයි අපි කතා කරන්නේ. යේසුස් වහන්සේ කළ සියලුම දේවල් සඳහන් වෙන්නේ නෑ මේවල. බොහෝ දේවල් සඳහන් වෙන නමුත් හිතන්න එපා මුළු යේසුස් වහන්සේ කරපු හැම දෙයක්ම මේක ඇතුළේ තියෙනවා. නෑ මීට වඩා බොහෝ දේවල් යේසුස් වහන්සේ කරලා තියෙනවා. ඒ අය දැකපුත් නැති දේවල්. බයිබලේ කියනවා යොහන් 21:25 යේසුස් වහන්සේ කළ වෙනත් බොහෝ දේවල් ඇත්තේය. ඒවා එකින් එක ලියන ලද්දේ නම් ලියනු ලබන පොත් දරන්ට පොළවත් මදියයි සිතමි. ඔබට තේරෙනවද? ඒ ගැන පැහැදිලි කරන්න ඕනද? නැහැ. ඊළඟට වචනත් අපි බලමු. යොහන් 20:30 මේ පොතෙහි ලියා නැති බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ කළසේක. ඔබ හිතන්න එපා යේසුස් වහන්සේ කරපු හැම හාස්කමක්ම මේක ලියලා තියෙනවා කියලා. මීට වඩා 100 ගණන් හාස්කම් යේසුස් වහන්සේ තමුන්ගේ ගෝලය ඉදිරියේ කරලා තියෙනවා. මේක තියෙන්නේ ඒ වලින් ඔවුන් සඳහන් කරපු ඒවා විතරයි. ඒ ඔක්කොම ලිව්වා නම් ඔවුන්ට පොත් මදි වෙනවා. අපිට දෙන්න වෙනවා විශාල පොතක් දෙන්න වෙනවා. යොහන් 20:31 නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රෝ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය. ඔබට තේරුණාද දැන් මේවා ලිවීමේ හේතුව? ආගමක් හදන්නද මේවා ලිව්වේ? ආගමක පොතක්ද මේ හදන්නේ? නැහැ. ක්‍රිස්තියානි දහමට ග්‍රන්ථයක් හදනවාද? නැහැ. බොහෝ ආගම්වල සිදුනේ ආගම බිහි වුණා ග්‍රන්ථයක් ඒ වෙනුවෙන් හැදුවා. නමුත් ඒ වෙනුවෙන් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රෝ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය. ඔබ අතේ තිබෙන පොත ලිවීමේ අදහස ඔබට තේරෙනවද? එහෙනම් ඒ අදහස ඔබගේ ජීවිතය අත්දකින්න ඕන. නැත්තම් වැඩක් වෙන්න යන්නේ නැහැ. මේක නිකන් කියවන්න ආශිර්වාද ලබන්න පණිවිඩ ලබන්න විතරක් තියෙන පොතක් නෙවෙයි. මේක තියෙන යේසුස් වහන්සේව අඳුනාගෙන ජීවනය ලබන්නයි. නැත්තම් මේ පොතේ තේරුම සිද්ධ වෙලා නැහැ. නව ගිවිසුමේ 4 වෙනි පොතට අපි එනවා. සුභාරංචි පොතට පස්සෙන් අපිට හම්බෙන ඊළඟ පොත මොකද්ද? ක්‍රියාපොත. බලන්න ඔබේ බයිබලයේ ක්‍රියාපොත. 5 වෙනි පොත ක්‍රියාපොත. ක්‍රියාපොත ඒක ලියනු ලැබුවේ ලූක් තුමා විසින්. කිතුණු සභාවේ ප්‍රථම වසර 30 කාල පරිච්ඡේදය ඒකේ සඳහන් වෙනවා. ලූක් තුමාගේ මේ ලියවිල්ල ක්‍රියාපොත. ලූක් තුමා ක්‍රියාපොත පටන් ගද්දි කියනවා මම පළවෙනි පොත සම්පාදනය කරලා ඉවර වුණා. මොකද්ද පළවෙනි පොත? ලෝක සුභාරංචිය. දැන් ඔහු දෙවැනි පොත ලියන්න පටන් ගත්තා. ඔහු අනර්ග ලිපියක් දෙවියන් වහන්සේගේ මහිමය වේවා ප්‍රශංසා වේවා. උන්වහන්සේ ලූක්ව පාවිච්චි කළා මේ ග්‍රන්ථය නොලියන්ට. අපි සභාව ගැනත් සභාවේ තිබෙන බලය ගැනත් කොහොම අඳුනා ගන්නද? අපි දකිනවා මුල් සභාව ආරම්භ වෙච්ච හැටි. ක්‍රියාපොත ලූක් තුමා මුල් සභාව ආරම්භ වෙන දවසේ ඉඳලා විස්තරයන් සඳහන් කරනවා. යේසුස් වහන්සේ ඔසවා ගනු ලැබූ මොහොතේ ඉඳලා විස්තරයන් සභාව අවුරුදු 30ක් ගත වෙනතුරු සභාව ගමන් කරපු ගමන් මාර්ගය තමයි ක්‍රියාපොතේ සඳහන් වෙන්නේ. ඒ වගේම ලෝක්තුමා විශේෂයෙන්ම පාල්තුමාගේ මිෂනාරි ගමන් තුනත් රෝමයට ගිය ගමනත් මනාව සඳහන් කරනවා. කොහොමද යුරෝපය මැද්දෙන් සුභාරංචිය ගියේ? කොහොමද මේ මැද පෙරදිගට සුභාරංචිය ඇතුල් වුණේ? කොයි විදිය සිදුවීම්ද සිදු වුණේ? ඒ වගේම පාවුල්තුමාගේ අපොස්තලිකත්වය ඔප්පු කරමින් ඔහු ලියනවා ක්‍රියාපොත. ක්‍රියාපොතේ තමයි තිබෙන්නේ සභාවට සභාවේ ආදර්ශය. ක්‍රියාපොතේ. ඒ නිසා මතක තියාගන්න අද බොහෝ අය සිතනවා සභාව සෙනගක් එකතු කරගෙන නමස්කාර මෙහෙයක් ඉරිදට පටන් ගත්තාම සභාවයයි කියලා හිතනවා. නැහැ, ඒක සභාවක් වෙන්න යන්නේ නැහැ. ඒක නිකන් යාඥා කණ්ඩායමක් විතරයි. නමුත් ඒක සභාවක් වෙන්න නම් ක්‍රියාපොතත් එතනින් පස්සේ පාවුල්තුමාගේ යැවුම් පත්‍රත් අධ්‍යයනය කරනකොට සභාව ගොඩ නැගිය යුතු විශේෂාකාරය පෙන්නනවා. සභාවේ තිබෙන්න ඕන ගුණාංග පෙන්වන්න කරනවා. ඇදහිලි වතුන්ගේ වගකීම ගැන පෙන්눔 කරනවා. පාලකතුමාගේ වගකීම ගැන පෙන්눔 කරනවා. සභා සංවිධානය ගැන පෙන්눔 කරනවා.
කොහොමද පාලකවරුන් සංවිධානයේ නායකවරුන්ට ගණන් දිය යුත්තේ කියලා පෙන්눔 කරනවා. සභාවේ තියෙන්න ඕන විනය පෙන්눔 කරනවා. සභාවේ තියෙන්න ඕන චාරිත්‍රයන් සහ ඒ කටයුතු ගැන හොඳ ආකාරයෙන් කතා කරනවා. සභාවේ ශුද්ධාත්ම දීමනා පාවිච්චි කළ යුත්තේ කොහොමද කියලා කතා කරනවා. සභාව ආරම්භ කළ යුත්තේ කොහොමද? නායකයන් පත් කළ යුත්තේ කොහොමද? ඒව ආලේප කළ යුත්තේ කොහොමද? තව මම නොකී බොහෝ දේවල් මේ අලුත් යුසුමේ මෙතනින් එහාට සඳහන් කරනවා. ඒ නිසා මේවා දැනගෙන සිටීම වැදගත්. ඇදහිලිවතුන් මේ දේවල් හරියට ඉගෙන ගත්තේ නැති නිසා සමහර විට ඔය කවුරු හරි කියන දෙයකට හා හූ කියමින් ඔළුව වනමින් එතනට වෙලා ඉඳගෙන ඉන්නවා. මේක හරි කනගාටුදායක දෙයක්. මම ඔබට මේවා උගන්වන්නේ ඔබත් හොඳ ප්‍රඥාවන්තව ආත්මයෙන් පූර්ණව සභාවට ආශිර්වාදයක්ව සභාව ගැන හොඳ ආකාර දැනුමක් ඇතුව වගකීම යුතුව ඉඳගෙන සිටින පිණිස සභාව ඇතුලේ. තේරුණාද? ඒක හරි වැදගත්ව තිබෙනවා. දැන් නවගියුසුමේ ක්‍රියාපොත සභාවේ වසර 30ක් පමණ කාලයක් වෙනතුරු කාලය දක්වා පවුල්තුමාගේ රෝමයට ගිය ගමන දක්වා ලියවෙනවා. විශේෂයෙන්ම මේ ලූක්තුමා පවුල් සමග මිෂනාරි ගමන් වලට සහභාගී වුණා. ඒ වගේම මේ ලූක්තුමා පවුල්තුමා සිරකාරයෙක්ව රෝමයට යනකොට පවුල්තුමා පසුපස පවුල්තුමා වෙනුවෙන් පවුල්තුමාගේ නඩුවලට හිටගෙන ඉඳ ඔහුත් ඒ නැව්වලම ගමන් කරලා ඔහු පස්සෙන් ගියා. අනර්ග ජීවිතයක් ඇති මිනිස්සු, අනර්ග මිනිස්සෙක්. එතන ඉහාට නවගිවිසුම ගැන කතා කරද්දී 6 වෙනි පොතේ සිට 26 දක්වා අපිට පෙනෙනවා විශාල පොත් කොටසක් මුල් සභාවේ අපොස්තලවරුන් සහ ප්‍රේරිතයන් විසින් සභාවලට සහ පුද්ගලයන්ට යවන ලද යැවුම්පත්. මුල් සභාවේ අපොස්තලවරුන් සහ ප්‍රේරිතයන් විසින් සභාවලට විවිධ පළාත්වල තිබිච්ච සභාවලට සහ සමහර සභාවල සේවය කරපු පාලකවරුන්ට නායකයින්ට යවපු යැවුම් පත්‍ර. උදාහරණයක් ඊළඟ පොත මොකද්ද? රෝම පොත. රෝමය නමින් තියෙන්නේ. රෝමේ සභාවට ඇරිය රෝමයට ලියන ලද පොත. කොරින්තියට, ගලාතියට, එපීසියට, කොලොස්සියට නගරවල තිබිච්ච සභාවලට විශේෂයෙන්ම වැඩි හරියක් මේවා ලියලා තියෙන පවුල්තුමා සහ තවත් ප්‍රේරිතවරුන්. ඒ වගේම සමහර ඒවා පුද්ගලයන්ට ලියපු ලියුම්. උදාහරණයක් තිමොති පවුල්තුමා තිමොතිට යවපු ලියුම. තීතස්. දැන් මේවා ඒ පුද්ගලයන්ට යවන ලද ලිපි. දැන් ස්වාමින් වහන්සේ ඒ ලිපි ලියවෙන්න සලස්වලා ඒ ලිපි එක්කාසු කරලා තමයි මේ පොත හදලා තියෙන්නේ. දැන් අපිට තේරෙනවද අලුත් ගිවිසුමේ පොත් හැදිච්ච ආකාරය? එදා සභාවෙන් සභාවට දීපු ලියුම් මේවා. ඒවා අලංකාරව එකතු වෙලා තිබෙනවා අද දවසේ එක පොතක් හැටියට. අපිට මෙන්න මුල් සභාව යැවුම්පත් මේවට කියනවා යැවුම්පත් කියලා 6 ඉඳලා 26 දක්වා පොත් 21ක් තිබෙනවා මේ ස්ථානයේ. යැවුම් පත්‍ර ඒවා ගැන අපි එමු. ක්‍රිස්තියානි ජීවිතයත් ක්‍රිස්තියානි සංස්කෘතියත් මේ පොත්වල අනර්ගව සඳහන් කරලා තිබෙනවා. ක්‍රිස්තියානි ජීවිතය කොයි විදියටද ගොඩ නැගෙන්න ඕන? ක්‍රිස්තියානි සභාව කොයි විදියට ගොඩ නැගෙන්න ඕන? ක්‍රිස්තියානි සංස්කෘතිය කොයි විදියටද ගොඩ නැගිලා තිබෙන්නේ? ඒක මේකේ සඳහන් වෙනවා. අද මම දකින මට තියෙන මම වෛර කරන කාරණයක් තිබෙනවා. සමහර හිතුවක්කාර කිතුණු මිනිස්සෙයින් ආරම්භ කරපු සභාවයි යයි කියලා කියා ගන්න සභාවක් නොයන හිතුවක්කාර සෙනගක් ජීවත් වෙන සමහර කණ්ඩායම් ඔබ දන්නවාද සංස්කෘතියක් නැති ඇදහිලිවතුන්ව බිහි කරනවා. මේ රටේ ඉන්නවා සංස්කෘතියක් නැති ඇදහිලිවතුන්. ඔවුන් එක්ක කතා කරද්දී අපිට දුක හිතෙනවා. සංස්කෘතියක් නැහැ. අපිට ලැජ්ජා හිතෙනවා. මේ මිනිස්සු සමාජයේ ඉදිරියේ ගිහිල්ලා යේසුස් වහන්සේ ගැන කතා කරනකොට සමාජය මොන විදියට බාර ගනීද? හාස්‍යයට ලක් වෙයි යේසුස් වහන්සේවයි සභාවයි. නමුත් මහ ලොකුවට කතා කරන්නේ ගැලවීම ගැන. මහ ලොකුවට කතා කරන්නේ සුභාරංචිය. බයිබලයේ කාරණා. නමුත් සංස්කෘතියක් නැති සෙනගක් වෙලා මම මේ රටට ආපු කාලේ මුල් කාලේ මේ මිනිස්සුම හම්බෙන කාලේ මම මේ මිනිස්සුන්ට බැන්නා. මම දෙක කාලයක් තිබ්බා මම මේ මිනිස්සුන්ට බණින එකමයි කරේ. හම්බුණු තැන බණිනවා. පහුගිය කාලෙත් මට සමහර සහෝදරයින් දෙදෙනෙක් හම්බෙලා මට කිව්වා අහවල් විදියට අපි යන්නේ මේකයි අපේ ගමන මේකයි අපේ සභාව. මම හම්බෙච්ච තැන බැන්නා මම. ලංකාවේ කොහෙද හිටියේ? මං කිව්වා ලංකාවේ නම් Assembly of God සභාවට කියලා ලැජ්ජ නැද්ද?
තමන්ගේ ජීවිතයේ වගකීමක් ඇතුව සංස්කෘතියක් ඇතුව ජීවත් වෙන්න අවශ්‍ය නැද්ද? හේතුව ඇයි? මට දුකයි. සංස්කෘතියක් නැහැ. නමුත් මතක තියාගන්න ඇදහිලිවන්ත ජීවිතය ඇතුලේ සභාව ඇතුලේ සභා ජීවිතය නැත්තම් ක්‍රිස්තියානි ජීවිතය ඇතුලේ ලස්සන සංස්කෘතියක් තිබෙනවා. ඔබට තේරෙනවද? සංස්කෘතියක් තියෙනවා. මේ යවුම් පත්‍රවල ලස්සනට කතා කරනවා. ගලාති පොත කියවලා තියෙනවද? උදාහරණයක් හැටියට මොන සංස්කෘතියක් කතා කරනවද ඒ ස්ථානේ? මොන වටිනාකම් අපිට එකතු කරනවද කියලා බලන්න. ලෝකේ කොහෙවත් නැහැ එවැනි වටිනාකම්. ජීවිතවලට එකතු කරනව එවැනි වටිනාකම් ලෝකේ කොහෙවත් නැහැ. දැන් අපි අර යවුම් පත්‍ර ගැනයි කතා කරන්නේ. පළවෙනි යවුම් පත්‍රය. පාවුල්තුමා රෝම වාසීන්ට ලියන ලද පොත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීමෙන් පැමිණෙන්නා වූ ගැලවීමේ සලස්මත් අනුග්‍රහයක් ගැන ලියනවා. ඒක විශේෂ තේමාව විතරයි. තව බොහෝ දේවල් ලියනවා. රෝම පොත ගැඹුරු පොතක්. සාමාන්‍ය වශයෙන් කිව්වොත් තේරුම් ගන්න ටිකක් අමාරු පොතක්. ඔබ රෝම පොත කියවන්න පටන් ගත්තොත් ඔබට ඔළුව කහන්න වෙයි ගොඩාක් වෙලාවලට. ගැඹුරු දේව ධර්මයේහි සඳහන් කරනවා. ඒ ගැඹුණු ඒ රෝම පොත ලියවීමේ පරමාර්ථය ඔබ අධ්‍යයනය කරොත් ඒක බොහොම ගැඹුරුයි. බොහොම ගැඹුරුයි. පාවුල්තුමා රෝමයට ලියපු ලිපියයි. විශේෂයෙන්ම දේව ධර්මය ලස්සනට පැහැදිලි කරනවා. මේ දේව ධර්මාචාර්යතුමා කවුද? පාවුල්. නැත්තම් සාවුල් නොහොත් පාවුල්. ඒ පොතට පස්සේ අපිට හම්බෙනවා 1 කොරින්ති පොත. හම්බුණාද? මේ මුල් සියලු පොත්පත් පාවුල්තුමා විසින් ලියන ලද්දේ. කොරින්තියෙහි පැවති නව සභාවේ ඇත්තා වූ යම් ප්‍රශ්න කීපයක් නිර්වුල් කිරීම වෙනුවෙන් කිරීමක් ගැන ප්‍රධාන ඔබ දකිනවා. ඒ වගේ මේ සභාවට අවශ්‍ය බොහෝ උපදෙස් පාවුල්තුමා 1 කොරින්ති පොතෙන් දෙනවා. 2 කොරින්ති පොතේ අපිට දකිනවා කොරින්තියේ සභාව පාවුල් කෙරෙහි දැක් වූ විශ්වාසවන්තකම පිළිබඳ ලස්සන පුද්ගලික ලිපියක් අපිට පෙනෙනවා 2 කොරින්ති පොතේ. දල අදහසක් විතරයි ඔබට දෙන්නේ. ඒ වගේම ගලාති පොත. ව්‍යවස්ථාව පැවැත්වීමෙන් නොව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීමෙන් ලැබෙන්නා වූ ගැලවීම පිළිබඳව විශේෂයෙන් අවබෝධ කරනවා. මොකද්ද? ගලාති පොත. පැහැදිලිව සුභාරංචිය ඔබ බලන්න ගලාති පොතේ ලස්සනට සුභාරංචිය කියන්නේ මොකද්ද කියන එක ගැන විශේෂයෙන්ම කතා කරනවා. එපිස පොත අපි පොඩ්ඩක් පහළට තියෙනවා. හේතුව අපි එපිස පොත ඊළඟට එන්නේ එපිස පොත. නමුත් පාවුල්තුමා හිරගෙදර ඉඳන් ලියපු ලියවිලි කීපයක් තිබෙනවා. ඒකට අසු වෙනවා එපිස පොත. එහෙනම් අපි මේ පොත් ටික එකපාරට මම ඔබට ගන්න යනවා. ගලාති පොතට පස්සේ එපිස, පිලිප්පි, කොලොස්සි. ඒවා පාවුල්තුමා හිරගෙදර ඉඳගෙන ලියපු ලිපි. මම ඒවා වෙනම එක රාමුවකට ඇතුළත් කරලා තිබෙනවා. ගලාති පොතට පස්සේ එපිස, පිලිප්පි, කොලොස්සි පොත් තුනත් පිලමොන් පොතත් පාවුල්තුමා හිරගෙදර ඉද්දී හිරබත් කමින් ඔහු ලියපු ලිපි. ඔහු හිරගෙදර හිටියත් නිකන් හිටියේ නෑ. සභාවන් ධෛර්යමත් කරන්න ලියන්න පටන් ගත්තා හිරගෙදර ඇතුළේ ඉඳගෙන. ඊට පස්සේ එනවා තෙසලෝනික පොතට. තෙසලෝනික පොතේ මහත් පීඩාවේදී ඇදහිල්ලෙන් යුක්තව ශක්තිමත්ව සිටීම සම්බන්ධව තෙසලෝනියට ලියන ලද පොත. තෙසලෝනිකය කියන්නේ නගරයක්. ඒ නගරයේ තිබිච්ච සභාවට. ඊට පස්සේ 2 තෙසලෝනික. 2 තෙසලෝනික පොතේ තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි පැමිණීම පිළිබඳ කාලවකවානු සම්බන්ධ ව්‍යවුල නිරාකරණය කිරීම. 2 තෙසලෝනික පොතේ නේද මිය පරලොව ගියවුන් ගැන එහෙම සඳහන් කරන්නේ. මනුෂ්‍යයන්ට තිබුණ යම් ව්‍යවුලක් කොහොමද මේවා වෙන්නේ අවසාන කාලයේදී මොනවද මේ මලුන් නැගිටිනවා කියලා කියන්නේ. පාවුල්තුමා විශේෂයෙන් මේ වගේ කාරණා පැහැදිලි කරනවා. මේ සභාවලට නිසි කාරණා අවබෝධ කරලා දෙන්න තමයි පාවුල්තුමා මේ ලිපි දේවල් ලිව්වේ. එහෙනම් ඒවා අද අපිට කොච්චර වටිනවද? ඊළඟට 1 තිමෝති පොත. සභා සේවකයින් සහ ඇදහිලිවතුන් හට ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් තිබිය යුතු බව විශේෂයෙන්ම 1 තිමෝති පොතේ පැහැදිලි කරනවා. 1 තිමෝති පොතයි 2 තිමෝති පොතයි යම් සභාවන් වලට ලියපු පොත් නෙවෙයි. පාස්ටර් කෙනෙකුට ලියපු පොත්. නැත්තම් සේවකයෙකුට ලියපු පොත්. කවුද යාගේ නම? තිමෝති. තිමෝති කියන්නේ අනර්ග තරුණ සේවකයෙක්. ඔහු අනර්ග සේවයක් කරා. ඒ නිසාම Assemblies of God සංවිධානයේ
සභාවල තිබෙනවා සැලැස්මක් තිමොති සේවය කියලා. තිමොති සේවය කියන්නේ අලුතෙන් සේවයට පූර්ණකාලීනව බැඳෙන අය ඇතුල් වෙන සේවය තමයි තිමොති පාසලට ඇතුල් වෙන්න තියෙනවා. තිමොති පාසල තියෙන සභාව ඇතුලේ. ඒ අය අවුරුදු කීපයක් හෝ අවුරුද්දක් හෝ දෙකක් හෝ තුනක් හෝ සභාව තුල තිබෙන තිමොති පාසලේ පුහුණුව ලැබුවට පස්සේ තමයි ඒ කාරණා තුල ප්‍රතිඵල බලලා ජීවිතය බලලා පාලකතුමා ඊළඟට නිර්දේශ කරනවා බයිබල් විද්‍යාලයට ඇතුල් කරන්න. තිමොති පාසලේ හරියට සේවය කරේ නැත්නම් ඔහු අපිව අනුමත කරන්නේ බයිබල් විද්‍යාලයට ඇතුල් වෙන්න. ඒ වගේ පාවුල්තුමා මතකද අනුමත කරේ නෑ යොහාන් මාර්ක්ව මොකද තිමොති පාසලේ දාලා ගිය හින්දා. ඔහු තිමොති පාසලක හිටියේ නෑ. නමුත් මම කියන්නේ පාවුල්ගේ සේවයේ දාලා ගිය නිසා ඊළඟ ගමනට අනුමත කරේ නෑ. ගෙනියන්න බෑ මිනිහව කියලා කිව්වා. නමුත් බර්නබස් කොහොම හරියව ගොඩ දැම්මා. 1 තිමොති 2 තිමොති මේ තිමොතිට කියන දේවසේවකයාට පාස්ටර්ට ලියපු ලිපි. ඊළඟට තීතස් කියන්නේත් පුද්ගලෙක්. සභාවෙහි සේවකයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය තීතස් පොතේ ලියා තිබෙනවා. මේවා ඉතා කුඩාම බයිබලේ තියෙන කුඩා පොත්. පරිච්ඡේද 3යි තිබෙන්නේ. පාවුල් විසින් තීතස්ට ලියපු ලිපිය. කුඩා ලිපියක්. සභාවෙහි සේවකයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය තීතස්ට අවවාද කරනවා. උදාහරණයක් ඊ හවස මම ඉඳගෙන බ්‍රදේශුවාව ළඟින් තියාගෙන බ්‍රදේශුවට උපකාර කරන සේවකයන් සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය මම ඔහුට යම් දැනුමුතුකම් දුන්නා. හේතුව ඔවුන් අපේ යටතේ තිබෙන සභාවක් බ්‍රදේශුවා මා යටතේ සේවය කරන කෙනෙක් ඒ සභාවේ ඔහුට උපකාර කරන සේවකයන් සිටිනවා. ඒ අය සම්බන්ධව හරියට ක්‍රියා කළ යුතු ආකාරයක් තිබෙනවා. ඉතින් මම ඔහුට යම් උපදෙස් අනුශාසනා මම ඔහුට දුන්නා මේ අය සම්බන්ධව කොහොමද වැඩ කළ යුත්තේ කියලා. පාවුල්තුමා ඒ වගේම තීතස්ට ඒ වගේ ලියුමකින් ලියා යවනවා ඔහු ඈතක සිටපු නිසා. ඒ කාලේ WhatsApp Viber ටෙලිෆෝන් තිබුණ නැති එක දෙවියන් වහන්සේට බොහෝ සෙයින් ප්‍රශංසා වේවා. එහෙම නොතිබුණා නම් පාවුල්තුමා ගන්නවා ටෙලිෆෝන් එක ටික් 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 WhatsApp වලින් කෝල් කරනවා අපිට පොතක් නැහැ. අන්තිමට අපිට පොතක් නෑ අන්තිමට. ඇයි හේතුව ඔක්කොම වොයිස් වලින් ගිහිල්ලා ඉවරයි. අද ඇයි පොත් නැත්තේ? අද මොකද ඉතුරු වෙලා නෑ. ඇයි හේතුව? ඔක්කොම වොයිස් කෝල් ඔක්කොම ටෙක්ස්ට් මැසේජ් ඊමේල් ඔක්කොම ගිහිල්ලා ඉවරයි. පොත් නෑ. ඒ නිසා තමයි සමහර අය ගොඩාක් තමුන්ගේ දේශනා iPad එකක් හෝ pad එකක් තියාගෙන pad එකේ ගහලා pad එකේ තමයි ඔක්කොම සේව් කරලා තියාගන්නේ. අන්තිමට iPad එක කොහේ හරි ගියාට පස්සේ එයා එක්ක මැරුණාට පස්සේ කවුරු හරි ඔය iPad එක හොයාගෙන ඕකේ දේශනා ගන්නවද? නැහැ. නමුත් මම දන්නවා මම මැරුණාට පස්සේ පොත් තියෙනවා. අර තව පොත් මිටියක් තියෙනවා. පොත් තියෙනවා. තව කෙනෙකුට මේවා අරගෙන ඒකින් යමක් ඉගෙන ගන්න පුළුවන්. මගේ දේශනා අපිට දේශනා දැන් 200 මේ දේශනා සම්බන්ධ මේ වලින් බොහෝමයක් මේ පොත්වල ඔබට තිබෙනවා. ඔබ බැලුවොත් මගේ දේශනා සැකිලි ඔබට දැක්කොත් මේ ඔක්කොම ඔබට කරපු දේශනා පොත් පිටින් තිබෙනවා. මම මේවා ගොඩාක් ලෑස්ති වෙලා ඇවිල්ලා කරන්නේ. ගොඩක් බයිබලේ කියවලා තමයි ස්වාමීන් වහන්සේත් එක්ක කාලේ ගත කරලා ඔබට ඒ වගේ නෙන්නේ. දේශනා. අද අපි යන්නේ බයිබල් අධ්‍යයනයක් දේශනාවකට වඩා වෙනස්. දැනසර ප්‍රශංසා වේවා. මං කැමති යම් දවසක කවුරු හරි මේ පොත් ටික අතට අරගෙන ඒකින් සේවය ලබනවාට. ඒ නිසා මං කැමති දේව ගැතිවරුන් හැමෝම මේ වගේ පොත් අරගෙන තමුන්ගේ දේශනා ලියලා තියාගන්නවට. ඉතින් හරි වටිනවා. මම සමහර හොඳ දේව ගැතිවරුන් හොඳට උගන්වන දේව ගැතිවරුන්ට මම උනන්දු කරා පාස්ටර් ඕගලන්ගේ දේශනා රෙකෝඩ් කරන්න පාස්ටර්. ඇයි හේතුව? එක සතියෙන් දේශනාව ඉවර වෙනවා. එයා ලස්සන ආලේපලක් දේශනාවක් කරනවා. එක සතියෙන් හරි සෙනග ගත්තා. එතනින් එහාට ඒක නෑනේ. නමුත් ඒ දේවදාසයා ඒක රෙකෝඩ් කරලා ඒක අරන් තිබ්බනම් પરම්පරා ගානක් එකෙන් ප්‍රයෝජනය ගන්නම්. සමහර මන් දකිනවා දේව ගැතිවරුන් ලස්සන ආලේපලත් උතුම් දේශ වචනයන් බෙදා ගන්නවා. හැබැයි කනගාටි එදායින් ඒක ඉවරයි. ඒක එතනින් එහාට යන්න ඕන. මේ අපි දේශනා රෙකෝඩ් කරනවා පටන් ගන්නත් හේතුව එවැනි වචනයක් නිසා.
එවැනි වචනයක් නිසා සහෝදරයෙක් මට ඇවිල්ලා කිව්වා තමුන්ගේ ෆෝන් එකෙන් මේ මෙතන ඉඳගෙන ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා දේශනාව පාස්ටර් මේක අහගන්නෝ කියලා මට කනේ තියලා බලනකොට ඔහු මගේම දේශනාව රෙකෝඩ් කරලා ඔහු කිව්වා මම මේක මගේ යාළුවන්ට අරිනවා පාස්ටර් මේක මේ දේශනාව මෙතනින් ඉවර වෙලා හරියන්නේ නැහනේ මේකෙන් ප්‍රයෝජනයක් තියෙන්න බෑ හින්දා මේවා රෙකෝඩ් කරන්නකෝ පාස්ටර් කියලා කිව්වා මට ඇහුණා දෙවියන් වහන්සේ දෙන වචනයක් එතන ඊට පස්සේ තවත් සහෝදරියක් ඇවිල්ලා කිව්වා පාස්ටර් මේවා දේශනා මේවා රෙකෝඩ් කරලා දෙන්නකෝ මම ප්‍රමාද වෙනකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා පාස්ටර් මේවා රෙකෝඩ් කරලා දෙන්නකෝ පාස්ටර් මේවා හොඳයිනේ අපිට කරන්න මම අල්ලගත්ත වචනේ පටන් ගත්ත වැඩේ මට තේරුණා මේක දෙවියන් වහන්සේ මට මතක් කරන්න කියලා දෙවියන් වහන්සේ මේක මට මතක් කරන්න කියලා පටන් ගත්තා මේ සේවය ඔබ දන්නවද ඔබ YouTube එකට ගිහිල්ලා බලන්න කොච්චර දහස් ගණනින් සෙනග ඒවා අහනවද කියලා එක දේශනාවක් තිබෙනවා උදෑසන යාඥාව කියන එක වෙන්න ඇති 1,80,000ක් සෙනග ඒකට ගිහිල්ලා තියෙනවා ඒ දේශනාවට ඇතුල් වෙලා තියෙනවා මට මේ හිතා ගන්න බෑ තීතස් ඉවර වුණා පිළමනුත් අපි තියෙනවා පිළමන් පොතත් පාවුල්තුමා ලිව්වේ හිරගෙදරදී අපි ඒ හිරගෙදර ලියපු පොත් 4 අපි එකට ගමු තීතස් පොතට පස්සේ එන්නේ පිළමන් පොත පිළමන් පොතට පස්සේ එන්නේ හේබ්‍රෙව් පොත අනර්ග පොතක් හේබ්‍රෙව් පොත හේබ්‍රෙව් කර්තෘත්වයේ ස්ථිර කරගෙන නැහැ තාම පාවුල්තුමාද පේදුරුතුමාද වෙන කවුරු හරි කෙනෙක්ද කියලා හේබ්‍රෙව් පොතේ කර්තෘත්වයේ කවුරුත් දන්නේ නැහැ ඒ හින්දා කර්තෘ කවුද කියලා නිට්ටාවටම අපිට කියන්න බෑ හේබ්‍රෙව් පොත සම්බන්ධව සමහර අය කියනවා නෑ මේක පාවුල්තුමාම ලියපු පොතක් කියලා සමහර අය කියනවා නෑ මේක පේදුරුතුමා ලියපු පොතක් කියලා නමුත් බොහෝ අයට ලියවිල්ලේ ස්ටයිල් එකට අනුව පාවුල්තුමාගේ ස්ටයිල් එකයි ඒක තියෙන්නේ කෙසේ හෝ කාටවත් කියන්න බෑ මේක ස්ථීරටම මේ ලිපිය මෙහෙමයි කියලා. සොයාගෙන නැහැ. ක්‍රිස්තුස් වහන්සේ සහ ක්‍රිස්තියානියේ ඇති සුවිශේෂීත්වය විග්‍රහ කරනවා. ක්‍රිස්තියානි ගැන්වීමේ ඇති ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක්ගේ ඇති සුවිශේෂත්වය ප්‍රකාශ කරනවා. මොකක්ද? හේබ්‍රෙව් පොත. ඊළඟට යාකොබ් විසින් ලියලා දී. මේක යාකොබ් ලියපු පොත. ක්‍රිස්තියානි ජීවිතයේ ඇත්තා වූ ප්‍රායෝගික කාරණා පිළිබඳ සඳහන් වන්නා වූ සුවිශේෂ ලිපියක්. කියවලා බලන්න යාකොබ් පොත. ප්‍රායෝගික හරි ලස්සන ගති පැවතුම්. යාකොබ් ගැන කතා කරද්දී ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෙක් හිටියා යාකොබ් කියලා. නැත්තම් ඉංග්‍රීසියෙන් කියන්නේ ජේම්ස් නේ යාකොබ්ට. ජේම්ස් කියලා කියන්නේ. යාකොබ් යේසුස් වහන්සේගේ සහෝදරයෙක් හිටියා යාකොබ්. ඒ වගේම උන්වහන්සේට තවත් උන්වහන්සේ ගෝලයින් අතරත් සිටියා යාකොබ් කෙනෙක්. මෙහෙම යාකොබ්ලා දෙන්නෙක් සිටියා. අපොස්තලරුන්ට අයිති වූ යාකොබ් කෙනෙක් හිටියා. ඒ වගේම යේසුස් වහන්සේගේ මුල් සභාවේ සේවය කරපු යේසුස් වහන්සේගේම සහෝදරයෙක් වූ යාකොබ් කෙනෙක් සිටියා. මේක බොහෝ විට සැලකෙනවා යේසුස් වහන්සේගේ සහෝදර වූ යාකොබ් විසින් ලියන ලදයි කියලා පැහැදිලි කරනවා. ඔබට තේරුණාද? යාකොබ්ලා දෙන්නයි. හොඳයි. යාකොබ් පොත. මේ යාකොබ් පොතේ හරි අනර්ග ඇදහිල්ලේ ජීවිතයට අවශ්‍ය ලස්සන පිරිසිදු කාරණා ගණනාවක් සඳහන් කරනවා. අදම පටන් ගන්න ගිහිලා යාකොබ් පොත කියවන්න. එක දවසෙන් කියවන්න පුළුවන්. කාරණා එකතු කරගන්න. හරිම අලංකාරයි. ඒ පොත් ඔබට භාවනාවෙන් යුක්තව කියවන්න පටන් ගත්තාම කොහොමද දන්නවද? ඔබට දැනෙනවා මට කියන්න වචන නැහැ. මහන්සි වෙලා විඩා වෙලා දාඩිය පෙරාගෙන ගෙදර ඇවිල්ලා ලංකාවේදී හොඳ වත්ත පහලේ ලිඳට ගිහිල්ලා කබොක්ෙන් කපපු ලිඳේ වතුර බාල්දියක් ඇදලා ඒක ඔළුවට දා ගන්නකොට සනීපය අපිට මේ සනීපේ දැන් තේරෙන්නේ අපි ඉන්නේ සීතල කාලේ හින්දා හම්බෝ සීතල වතුර කියලා ඔබට හිතෙයි. හරි අපේ භාෂාවෙන් කියමු. එළිය සීතලේ වෙවුල ගෙදරට ඇවිල්ලා දැන් මේ ලෙබනන් එකේ කතාව. ලංකාවේ කතාවට වඩා වෙනස්. සීතලේ වෙවුල ඇවිල්ලා සීතලේ ගහි ගෙදර ඇවිල්ලා එක්මනට ඔබ නාන කාමරේට ගිහිල්ලා හොඳ හොට් වෝටර් බාත් එකක් දානකොට ලොකු සනීපයක් තියෙනවා. එළහරකයි මීහරකයි වගේ දෙපැත්ත. ලංකාවේ එහෙමයි. අන්න මේ දෙවියන් වහන්සේගේ වචනය කියවනකොට හොඳට සෑදිලා පැහැදිලා විවේකීව ඉඳගෙන ඔබ යාඥාවෙන් සුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලගෙන මේ වචන කියවනකොටත් අන්න ඒ වගේ. ඔබට තේරුණාද?
ආස වෙන්න දෙවියන් වහන්සේගේ වචනයට. ආස වෙන්න දෙවියන් වහන්සේගේ වචනයට. පිපාස වෙන්න දෙවියන් වහන්සේගේ වචනයට. තේරුණාද? පිපාස වෙන්න. පිපාස වෙන්න. ඊළඟට එක පේත්‍රස් මේ පේත්‍රස් ලියපු පොත්. පේදුරුතුමා පේත්‍රස් යේසුස් වහන්සේගේ ගෝලයා ලියපු පොත්. දුක් පීඩා තුලදී අපිට ඇත්තා වූ උතුම් බලාපොරොත්තුව පේත්‍රස් විසින් සඳහන් කරනවා. දෙක පේත්‍රස්. දෙක පේත්‍රස් පොතේ පේදුරුතුමාගේ අවසාන වචන බොරු ඉගැන්වීම් වලට විරුද්ධව කතා කිරීම සහ ඇදිලිවතුන් ඇදහිල්ල සහ බලාපොරොත්තුව ඇතුව ගමන් කිරීමට ධෛර්යමත් කිරීම. ඒ පොතේ සඳහන් වෙනවා දෙක පේත්‍රස් පොතේ. ඒ පේත්‍රස් විසින් ලියපු පොත් දෙකයි. ඔහු පොඩ්ඩයි ලියලා තියෙන්නේ. පේත්‍රස් වැඩිය ලියන්න බර වෙච්ච මිනිසෙක් නෙවෙයි. හැබැයි ආ ෆීල්ඩ් එකේ මිනිස්සයා. එයා තාත්තා. එයා තමයි වැඩි හිටියා එතන හිටපු. වයසින් නොවේ. ජේසුස් වහන්සේගේ වැඩ කටයුතු වල වැඩි හිටියව සිටියා ඔහු. නායකත්වයේ සිටියා. මේ දීවරයෙක් වූ පේත්‍රස් පෞකාරයෙක්ව සිටි පේත්‍රස්. ඔහුත් පොත් දෙකක් ලියනවා. එක පේත්‍රස් දෙක පේත්‍රස් ඒ දෙකම කුඩා පොත්. එක යොහාන් දෙක යොහාන් තුන යොහාන්. අපි දකිනවා එක යොහාන් දෙක යොහාන් තුන යොහාන් ගැන සලකනකොට එක යොහාන් පොතේ දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ උතුම් ප්‍රේමය විග්‍රහ කරන්නා වූ අලංකාර ලියවිල්ලක්. දෙවැනි යොහාන් පොතේ මුලා කරන්නා වූ සේවකීන්ගෙන් ඇදිලිවන්තයින්ව බේරා ගැනීම සම්බන්ධව කතා කරනවා. ක්‍රිස්තියානි සභාවල මතක තියාගන්න සේවකයන් ඉන්නවා මිනිස්සුම ඇදිලිවතුම මුලා කරන. ප්‍රවේශම් වෙන්න. සෑම සේවකයෙක්ම නිකන් දේව සේවකයෙක් නිසා මෙහෙම වැළඳගන්න එපා. පාස්ටර් කියලා කියන නිසා මෙහෙම වැළඳගන්න එපා. අද බොහෝ තියෙන බාධාව තමයි යා පාස්ටර්, යා බ්‍රදර් කියලා මෙහෙම වැළඳ ගන්නවා. හැමෝම ඉන්ටර්නෙට් එකේ දේශනා දාපු පළියට මෙහෙම වැළඳගන්න එපා. බැටළුවේ සින්නාපු වෘක්කියනුත් ඉන්නවා. රැවටිලිකාරයොත් ඉන්නවා. කිසිම වගකීමක් නැති කැඳවීමක් නැතුව තමුන්ට තියෙන අසනීපය ගාය නිසා වැඩ කරන ඇත්ත ඉන්නවා. සේවය නිසි ලෙස කරලා ඔප්පු කරපු උතුම් දේවදාසයන් ඕන තරම් ඉන්නවා ලෝකේ. ඕන තරම් ඉන්නවා. ඒ අයට සවන් දෙන්න. නිකන් ඔබ දැක්ක පළියට සවන් දෙන්න යන්න එපා. මේ එක යොහාන් පොතේ විශේෂයෙන්ම ඒ ගැන කතා කරනවා. දෙක යොහාන් පොතේ සේවකයන් අවිශ්වාසවන්ත සේවකයන්. තුන යොහාන් කණ්ඩායම් හතරක ඒක ක්‍රිස්තියානි කාරයින්ගේ කණ්ඩායම් හතරක් ගැන කතා කරනවා. ක්‍රිස්තියානි සෙනගේ කණ්ඩායම් හතරක් ගැන කතා කරනවා. ඒ වගේම අනුකරණය නොකළ යුතු සහ නොකළ යුතු ගුණාංග චරිත ගැන කතා කරනවා. එක යොහාන් දෙක යොහාන් තුන යොහාන් ගැන සලකන විට ඔබට ඒ ගැන යමක් කිව්වොත් කර්තෘත්වය ගැන යම් අපැහැදිලිතාවයක් තිබෙනවා. ඒ කියන්නේ දෙක යොහාන් සහ තුන යොහාන් එක්කෙනෙක්ම විසින් ලියලා කියලා කියන්න පුළුවන්. නමුත් එක යොහාන් ඊට වඩා ටිකක් වෙනස්ව තිබෙනවා. එක යොහාන් පොත. යම් පොදුවේ පිළිගැනීමක් තිබෙනවා. එක යොහාන් දෙක යොහාන් තුන යොහාන් කියන්නේ සුභාරංචිය ලියපු සුද්ධෝ යොහාන්. ඒ වගේම එලිදරව් පොත ලියපු සුද්ධෝ යොහාන්. ඉවැන්ජලිස්ත යොහාන්, සුද්ධෝ යොහාන්. ඉන්න පොදුවේ සැලකෙන්නේ එක යොහාන් දෙක යොහාන් තුන යොහාන් සුද්ධෝ යොහාන් විසින් ලියන ලද පොත්ය කියලා. නමුත් දෙක යොහාන් සහ තුන යොහාන් සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා. සමහර විට වෙනත් කෙනෙක් වෙන්නත් පුළුවන්ය කියලා. සමහර විට. ඒ කාරණා අපිට ලොකු වැදගත්කමක් නැහැ. අපිට ඒකේ කවුද පොළවේ ලියපු කතෘගෙන් අපිට ලොකු වැදගත්කමක් නැහැනේ. මොකද මේක දේවානුභාවයෙන් දුන්න ලියවිල්ල අපේ පොත ඇතුලේ තියෙනවා. හරි අපි උතුම් කරගන්නේ කතෘවරයව නෙවෙයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ පාවිච්චි කරපු ලියන්න පාවිච්චි කරපු කෙනාව නෙවෙයි. එක යොහාන් දෙක යොහාන් තුන යොහාන්. ඊළඟට යුදස්. සමහර අය කියලා තියෙනවා මේ තද්දියස් කියන්නේත් මෙයා කියලා සමහර අය කතා කරනවා. තද්දියස් කියන්නේත් මේ කෙනා කියලා. යුද්. නැත්තම් ග්‍රීක පිළිවෙලට කිව්වොත් යුදස්. හැබැයි මේ යේසුස් වහන්සේ පාවා දුන්නු යුදස්කාරියොත් නෙමෙයි. යේසුස් වහන්සේ පාවා දුන්නු යුදස්කාරියොත් නෙමෙයි. ඒ වගේම යේසුස් වහන්සේගේම සහෝදරයෙකුත් ඉඳ තිබෙනවා. යුද් කියලා. සමහර වෙලාවට යම් අය කියනවා යේසුස් වහන්සේගේ සහෝදරයා වූ යුද් කියලාත් කියනවා. කොහොම හරි මේ පොත ලිව්වේ යුද්. ඊට වඩා නම් මම දන්නේ නැහැ. යුද්. යුද් පොතේ අපිට බොරු ප්‍රපේත වරුන්ට ඇහුම්කන් දීමේ භයානකකම පෙන්වුම් කරනවා.
මතක තියාගන්න ක්‍රිස්තියානි වේදිකා උඩ බොරු ප්‍රපේතවරුනුත් නගිනවා කියලා මතක තියාගන්න. ඒ හින්දා ඔබ පල්ලියක් ඇතුලේ නිකම්ම දේශනාවක් කරනවා ඇහුණු පළියට ඒක බාර ගන්න ලැස්ති වෙන්න එපා. මොකද ඒවා ඒ කාලේ ඉඳලම දැනුම් දීලා තියෙන්නේ. අද බොහෝ අහිංසක ඇදිලිවතුන් රැවටෙනවා. පල්ලියක් ඇතුලේ යම් කෙනෙක් අමුතු දේවල් කරනවා. ප්‍රශංසා වේවා කියාගෙන එතන වැඳ වැටිගෙන ඉන්නවා. ඔබ නොයෙකුත් අයගෙන් ওই විවිධ දේශනාවලට සවන් දෙනවා. අමුතු කාරණාවලට සවන් දෙනවා. අපිට අමුතු කාරණා ඕනේ නැහැ. අමුතු කාරණා එපා. අමුතු කාරණා නම් කරන්නේ යම් පාස්ටර් කෙනෙක් එතනින් අහක් වෙන්න. දේව වචනේ තිබෙන කාරණා හරියටම සිදු වෙනවා නම් එතන රැඳෙන්න. තේරුණාද? යුද් පොත ගැනයි එතන කතා කරන්නේ. එක පරිච්ඡේදයයි තියෙන්නේ. වාක්‍ය කීයයිද තියෙන්නේ? වාක්‍ය 25යි. එක පිටුවයි. පොතටම තියෙන්නේ එක පිටුවයි. මේක යුද් විසින් ලියන ලද. ඇත්තටම ලියවිල්ලක්. නමුත් පොතක් හැටියට තමයි අපි නම් කරන්නේ. යුද් පොත. එලිදරව්වට යන්න ඉස්සෙල්ලා. පාවුල්තුමාගේ සිරගෙදර යවුම් පත්‍ර. පාවුල්තුමාගේ සිරගෙදර යවුම් පත්‍ර තිබෙනවා. ඒ තමයි එපීස, පිලිප්පි, කොලොස්සි, පිලමොන්. මේ පොත් හතර පාවුල්තුමා ලියන ලද්දේ සිරගතව සිටින කාලයේදී. පාවුල්තුමා හිරගෙදරත් මොනවද කරලා තිබෙන්නේ? සභාවට ලියලා. කොච්චර වටිනව නේද? ඔහු හිරගත වෙලා ඉද්දිත් ඔහු ඒකෙන් ප්‍රයෝජනයක් හැවුවා. ඒ අවස්ථාවෙන් දේව රාජ්‍ය වෙනුවෙන් වැඩක් කරන්න. ඔහු ලියන්න පටන් ගත්තා. මේ තමයි පාවුල්තුමාගේ සිරගෙදර යවුම් පත්‍ර. එපීස, පිලිප්පි, කොලොස්සි සහ පිලමොන්. එපීස, පිලිප්පි, කොලොස්සි කියන්නේ නගර, සභා. පිලමොන් කියන්නේ තවත් දේවදාසයෙකුට යවපු ලිපියක්. සභා 3කට ලියලා තියෙනවා, පුද්ගලයෙකුට ලියලා තියෙනවා. ඒ ඔක්කොම බයිබලයට එකතු කරලා තියෙනවා. ඔබට තේරෙනවද බයිබලයේ සම්පාදනය වෙලා තියෙන හැටි? අපි එමු අවසානයට. ඒ තමයි 27 වෙනි පොත. හැමෝම දන්න 27 වෙනි පොත. මොකද්ද? එලිදරව්ව. මොකද කම්මැලිද? සිස්ටර් මොකද ඒක බාරගත්තේ? ඉගැන්වීම් වලදී කම්මැලිකම් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉගන්වනකොට ටිකක් අපහසු ඉඳගෙන ඉන්න. මේක පන්ති කාමරය. හරි අමාරුයි. අපි එක්සයිට් වෙන දේවල් නෑ ඒකේ. ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් මම මේ කාරණා ඔබට ඉගන්වන්නේ ඔබ ජීවිත කාලයටම පාවිච්චි කරන බයිබලය ගැන ඔබ ඒකේ සැකස්ම ගැන යම් දැනුමක් ඔබට තිබෙන්න අවශ්‍යයි. ඒතර ඔබ ඒක කියවන විට ඔබට හොඳාකාර වැටහෙනවා ඒකේ පසුබිම. එලිදරව් පොත. අනාගත වාක්‍ය පොත. දෙයනාසර ප්‍රශංසාවේ අවසානයේ තියෙනවා එලිදරව්ව. ජෙරුසලම සහ යුදෙව් ජනතාවගේ වැටීම සඳහන් වෙනවා. රෝම අධිරාජ්‍යයේ යටත් විජිතය ගැන සඳහන් වෙනවා. අවසාන කාලයේ පැමිණෙන්නට තිබෙන්නා වූ කාරණා ගැන කතා කරනවා. එලිදරව් පොතේ එදා සිට එලිදරව්ව දෙන දවසේ ඉඳලා ලෝක අන්තිමය දක්වා අවසාන මහා විනිශ්චය දක්වා දෙවියන් වහන්සේගේ වෙන්න තිබෙන කාරණා ගැන ලියා තිබෙනවා. අවසාන කාලයේ ඒක පොත දෙන ලද මොහොතේ සිට ස්වාමීන් වහන්සේ එලිදරව් කරපු යොහාන්ට මේක එලිදරව් කරේ. යේසුස් වහන්සේගේ ගෝලයා වූ යොහාන්ට. යොහාන් පොත ලියපු යොහාන්ට. පත්මොස් දූපතේ. ඔහු මොනවාද පත්මොස් දූපතේ කළේ? ඔහු එතන හිරකාරයෙක්. මොකද ඔහු ඉවැන්ජලිස්ට්වරයෙක්. යේසුස් වහන්සේගේ සුභාරංචි සේවකයෙක්. ඔහු අත්අඩංගුවට අරගෙන පත්මොස් දූපතේ ඔහු හිර කරලා ඔහු ඒ අතරේදී පත්මොස් දූපතේදී ස්වාමීන් වහන්සේගේ අනාවරණය ලබනවා. එලිදරව්ව ලබනවා. යොහාන් ඔහු ලියන්න පටන් ගන්නවා. ඒ ඔහු දකින දර්ශන ලියන්න පටන් ගන්නවා. ඔහුට ස්වාමීන් වහන්සේ ලස්සන දර්ශනය දුන්නා. මෙතනින් එහාට සභාව කොහොමද පවතින්න යන්නේ කියලා. මුලින්ම උන්වහන්සේගේ දර්ශනය කොයි ආකාරයකද කියලා ඔහු විස්තර කරනවා. ඊළඟට සභා 7කට යවන්න ලිපි උන්වහන්සේට යොහාන්ට යේසුස් වහන්සේ සභා 7කට යවන්න ලිපි ඔහුට වචන දෙනවා මේ සභාවලට ලියන්න. එපීසයට, ස්මර්ණයට, ෆිලදෙල්ෆියා වලට, ලවෝදිකයට, ස්මර්නායට සභා 7කට ලියුම් ලියන්න කිව්වා. ඊළඟට ඔහුට පෙන්වන්න පටන් ගත්තා මෙතෙන් සිට අවසාන විනිශ්චය දක්වා දෙවියන් වහන්සේගේ වෙන්න යන දේවල්. ඒ නිසා තමයි මෙතනින් එහාට පොතක් එකතු කරලා නැත්තේ බයිබලයට. එතනින් එහාට එක පොතකින් සඳහන් කරලා තිබෙනවා වෙන්න තිබෙන දේවල්. ඒ තමයි යොහාන්ගේ එලිදරව්ව. එලිදරව් පොත හරි අනර්ග පොතක්.
ඉදිරියේ වෙන්න තිබෙන දේවල් දැනගන්නවා අපි. නමුත් අපි වෙන්න තිබෙන දේවල් දැනගෙන වැඩක් නැහැ. ඒ වෙනුවෙන් සූදානම් වෙලා නැත්තම්. සමහර අය සූදානම් වෙන්න කැමති නැහැ. වෙන්න තිබෙන දේවල් දැනගන්න කැමති. ඒ නිසා එලිදරව්ව ගැන ඕනාට වඩා දේවල් හොයනවා. අනාගත වාක්‍ය වෙන්න තියෙන දේවල් අන්තක්‍රිස්තුස් එන්නේ කොහෙන්ද? කවුද අන්තක්‍රිස්තුස්? ගොඩක් දේවල් ලකුණු හොයනවා. නමුත් ඒ වෙනුවෙන් සූදානම් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ පුස්තකාලය. මම ඔබට අද දවසේ අලුත් යුසුම ගැනයි කතා කළේ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබ හට සේවය කිරීමට ලැබීම මා ලැබූ උතුම් වර ප්‍රසාදයක් වේ. මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනත් මා වෙතට හිස්ව හැරී නෑවිත්. මා කැමති දේ සිදුකොට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. යෙසායා 55:11. ඔබ ඇසූ දේව පණිවිඩය තුල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත ඔබ තුල සිදුකොට උන්වහන්සේ නියම කළ කාරණාව තුල ඔබගේ ජීවිතය සඵලවත් කරනසේක්වා. වැඩි විස්තර සඳහා 02 961 71 27 04 64 අමතන්න. මොරගසන්නාගේ හඬ ඔබට ආශිර්වාදයක්ම වේවා. මම Pastor Chaminda Dias, Assembly of God Sri Lanka සභාව ලෙබන